නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සුන්දර ශ්‍රී සද්ධර්මයටද අපගේ নমස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් සැනසුණු ධර්මයේ තුලින් හිත හදාගත්ත ආර්ය මහා සංඝරත්නයටද අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ හැම දිනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි, බණ අහන්නටයි. පින්වත්නි, මේ කෙලෙස් ධර්මයන් හිතේ කැරකි තියෙන තාකල් ඒ කෙලෙස් ධර්මයන් Taman සතුටින් පිළිගන්න තාකල් ඒ සතුටින් පිළිගැනීම මුල් කරගෙන අපේ අභ්‍යන්තර හිත තුල අනුසය ධර්මයන් වැඩෙනවා. මොකද්ද මම කිව්වේ? කෙලෙස් ධර්මයන් අපේ හිත තුල කැරකි තියෙන තාක්කල් ඒවත් සතුටින් පිළිගන්න තාක්කල් අනුසය ධර්මයන්ගේ වැඩිමක් නැගී හිටීමක් මිසක් අනුසයන්ගේ දුර්වල වීමක්, අනුසය ධර්මයන් තුනී වීමක්, අනුසය වශයෙන් නොපවතින ස්වභාවයක් අපට අත්දකින්න ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ ඔබ තුල යම් නිවීමක් ස්ථාවර වෙලා තියෙන්නත් පුළුවන්. නිවීමක් යම් තාක් දුරට ස්ථාවර වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒකට යම් කෙනෙක් මුලා වෙන්නත් පුළුවන් නෑ. දැන් මට මේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිඵලය දැන් හැදිලා තියෙන්නේ. මම දැන් සෝතාපන්නයි. මගේ සක්කාය දිට්ඨිය දැන් නෑ. විචිකිච්ඡාව නෑ. සීලබ්බත පරාමාස දැන් මගේ හිතේ නෑ. දැන් මම නිකලෙස්. යම් තාක් දුරට මම මගේ ජීවිතේ නිවිලා. තව කෙනෙක් හිතන්න පුළුවන් දැන් මම අසංයෝජනිකයි. ඒ කියන්නේ සංයෝජන පහක්ම ඉවරයි, දැන් පහයි ආයේ තියෙන්නේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, මේ Tamanගේ කාමරාග පටිඝාදී සංයෝජන කොටසක්ම මගේ ජීවිතෙන් අයින් වෙලා තියෙන්නේ. ඒ හේතුව එහෙම හිතෙන්නේ ඇත්තටම යාට හුවා දක්වන්න ඕන මම අවබෝධයටපත් වුණු කෙනෙක්, මගේ අවබෝධය ස්ථාවරයි කියන අදහසින්ම නෙමෙයි පින්වත්නි. එයාට වමනාව තියෙන්නේ හුවා දක්වන්න මගේ ජීවිතේ මම ධර්මයේ තුල යම්තාක් ස්ථාවරයි කියන බව විතරමයි. ඊට වඩා වෙන මොකුත් මේ මිනිස්යාගේ ජීවිතේ බලාපොරොත්තුවක් ඇත්තේ නැහැ පින්වත්නි. හැබැයි ඊටාම් සිහියෙන් තමන්ව ගවේෂණය කරන්නේ නැති මිනිස්සේ ඒ පවතින අනුසය යාට පේන්නේ නැහැ. ඒ කියන්නේ රාගානුසය, දැන් අනුසය බුදුරජාණන් වහන්සේ 7ක් පෙන්නනවා. මොනවද අනුසය 7? රාගානුසය, පටිඝානුසය, දික්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය. ඔන්න ඔය අනුසය ධර්ම 7 තමයි අපේ අභ්‍යන්තරය තුල ක්‍රියාත්මක වෙන්නේ. මොනවද? රාගානුසය, පටිඝානුසය, දික්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය. එතකොට මෙන්න මේ අනුස්සය ධර්මයන් නිද්‍රාවටපත් වෙලා තියෙනකොට අපි හිතන්නේ අපි නිවිලා කියලා. ඒවා නිද්‍රාවටපත් වෙලා තියෙනවා කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. එතකොට දැන් මේක හරියට මට උදාහරණයකින් ඔබට කියන්න පුළුවන් මේ වගේ. දැන් හොඳට මඩත් එක්ක වතුර තියෙනවා කියලා හිතන්න. හොද්දටම මඩ තියෙනවා, මඩත් එක්ක වතුර තියෙනවා. දැන් මොකක් හරි පොඩි විලක් ගන්න මඩ තියෙනවා, මඩත් එක්ක හොඳට කවලම් වෙලා වතුර තියෙනවා. ඔය කවලම් වෙච්ච වතුර ටික කැළඹෙන්නේ නැතුව තියෙනකොට, නොකැළඹී තියෙනකොට පින්වත්නි, අර මඩ ටික කොයිතරම් සියුම් වුණත් යටට බහිනව නේද? ඒ මඩ ටික යටට බහිනවා. යටට බැස්සට පස්සේ පින්වත්නි පුදුම තරම් වතුරත් පිරිසුදු වෙනවා. බැලූ බැල්මට වතුරේ පුදුමාකාරී පාරිශුද්ධියක් දකින්න ලැබෙනවා. පුදුම තරම් වතුර පිරිසුදුයි. පුදුම තරම් වතුර පිරිසිදු නිසා, ඒ වතුර පාරිශුද්ධිය නිසා අපිට කියන්න බෑ ඇතුලේ මඩ නෑ කියලා.
මොකද මඩ ටික යටට බැහැලා තියෙන නිසා යටට බැස්සි මොකක් නිසාද පින්වත්නි? වතුරේ නොකැළඹීමක් නිසා. වතුරේ නොකැළඹුණු ස්වභාවයක් නිසා අර මඩ ටික යටට බැස්සා. ඒතර මඩ ටික යටට බැස්සා කියන එකෙන් කියවෙන්නේ මඩ නෑ කියලා. නොකැළඹීම මුල් කරගෙන නොකැළඹීම හේතු කරගෙන වතුරේ මඩ ටික යටට බැහැලා තියෙනවා. හැබැයි කැළඹුණොත් අර මඩ ටික මතුවෙන්නේ නැද්ද? මතුවෙනවා. අර පිරිසිදු වතුර ටික උඩින් අරගෙන ඒ වතුර ටික පෙරලා බලනකොට මඩ පොඩ්ඩක්වත් නැති එකෙන් කියන්න පුළුවන්ද මඩ නෑ කියලා? එහෙම කියන්න බෑ පින්වත්නි. කැළඹුණු ඕනම වෙලාවක පිරිසිදු වතුරට අර මඩ ටික සම්මිශ්‍රණය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ අනුස්සය ධර්මයන් ඔබේ හිත තුල පවතින්නේ. බැලූ බැල්මට රාගානුසය තියෙනවා කියලා පේන්නේ නැහැ. බැලූ බැල්මට පටිගය කියන අනුසය තියෙනවා කියලා පේන්නේ නැහැ. බැලූ බැල්මට දික්තිය අනුසයක් විදිහට Tamanගේ හිතේ පවතිනවා කියලා පේන්නේ නැහැ. විචිකිච්ඡා අනුසය තියෙනවා කියලා පේන්නේ නැහැ බැලුවාම. විචිකිච්ඡාව දැන් බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් නැහැ, ධර්මයේ ගැන සැකයක් නැහැ, සංඝයා ගැන සැකයක් නැහැ, තිසරණේ ගැන සැකයක් නැහැ, සීලය ගැන සැකයක් නැහැ. ඒතර මේ විදිහට සැකයක් නැති එක මුල් කරගෙන උඩින් බැලුවාම හරියට අර මඩ යටින් මඩ තියෙනවා, උඩින් වතුර තියෙනවා. ඒ වතුර ටික දිහා බලලා මඩ නැහැ කියලා තීරණය කරන්න බෑ. හොඳට කලත්තලා බලනකොට කැළැත්තෙන වෙලාවට මඩ තියෙනවා නම් උඩට එනවා වගේ පින්වත්නි විමස බලනකොට තේරෙනවා අනුස්සය කියන මඩ Taman ළඟ තියෙනවද නැද්ද කියලා. කැළැත්තෙනකොට තමයි තේරෙන්නේ. කැළැත්තෙන වේගයට අනුව මඩ මතුවෙනවා වගේ Tamanගේ අභ්‍යන්තරයේ කැළඹෙනකොට ඒ අනුස්සය එන බව අපට තේරෙන්නේ හොයලා බලනකොට. විමසා බැලුවේ නැත්නම් ඒ කාරණේ අපිට හොයන්න ලැබෙන්නේ නෑ. ඒක හරියට මේ වගේ පින්වත්නි. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ගැන යම් කෙනෙක් විශ්වාසයක් තියෙන්න පුළුවන්. දැන් සංඝයා ගැනත් විශ්වාසයක් තියෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ ගැනත් විශ්වාසයක් තියෙන්න පුළුවන්. පැවිදි වෙච්ච කෙනෙක් පවා ඉන්න පුළුවන්. බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධය අදහන්නේ නැති මිනිහෙක් ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මොන වගේ කෙනෙක්ද? උන්වහන්සේගේ තිබුණු මේ දසබල ඥාන, උන්වහන්සේ මේ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ අර ත්‍රිසහස්සි ලෝක ධාතුවම ප්‍රකම්පණය කරමින් දේශනාව කරා කියනකොට කෙනෙක් කියන්න පුළුවන් ඕවා මේ හදාගත්ත කතාන්දර කියලා. ඒතර අනිත් වගේ පොඩි තැන් වලින් පවා ඔබට බුද්ධ දේශනාවේ සමහර දේවල් ගැන සැක තියෙනවා නම් සමහරට ඔබ තුල කැළඹීමක් නැති වෙන්න පුළුවන්. ඒ කැළඹීමක් නැති කෙනෙක් නිරේ ගැන කියනකොට ඕවා මේ පස්සේ හදාගත්ත ඒවද දන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට එයා භාග්‍යවතුන් වහන්සේගේ අතීන්ද්‍රිය ඥාන දර්ශනයේ ශ්‍රද්ධාවෙන් පිළි අරගත්ත කෙනෙක් නෙමෙයි. සැකේ මතුවෙන තැන් තියෙනවා. ඒ මතුවෙන තැන් වලින් Taman තේරුම් ගන්න ඕන, Tamanව අධ්‍යයනය කරලා ගවේෂණය කර ගන්න ඕන මගේ ළඟ විචිකිච්ඡා අනුසය තියෙනවා කියලා දැනගන්න ඕන. මානානුසය, භවරාගානුසය සමහරට සම්පූර්ණයෙන්ම රාගයන් අයින් වෙලා නිකලෙස් වුණා කියලාම කියන්න පුළුවන්. සමහර අය අපිට කතා කරලා කියනවා දැන් ස්වාමීන් වහන්සේ මම සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි ගලවගෙන තියෙන්නේ. එතනින් එහාට යන විදිය අපිට උගන්වන්න කියලා දෙන්න කියලා අපිට කතා කරලා කියන සමහර අය ඉන්නවා. ඒකෙන් පේනවා එයා මුලාවටපත් වෙලා. සමහර වෙලාවට එයාට තේරෙන්නේ මේ ඔය රහත් වුණාය, සෝතාපන්න වුණාය, අනාගාමී වුණාය කියන කෙනෙකුට තේරෙන්නේ භවරාගානුස්සය අනුස්සය වශයෙන් පිරිසිදු වතුරට යටින් මඩ තියනවා කියලා Tamanට තේරෙන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ අනුස්සය ධර්මයන් පවතින තාක්කල් පින්වත්නි කෙලෙස් හැදෙන සංඥා හිතේ කැරකි තියෙනවා. ඒවා කැරකි තියෙන තාක්කල් කෙලෙස් සහිත සංඥාවන් සතුටින් පිළිගන්න තාක්කල් පින්වත්නි එයාගේ ජීවිතයේ අනුස්සය ධර්මයන් තියෙනවා. මේ අනුස්සය විතරක් වුණත් ප්‍රමාණවත් පින්වත්නි නැවත උපතක් කරා යන්න. ඕලාරික බැඳීම්, ඕලාරික උපාදානයන් නැති වුණත් අනුස්සය ස්වල්ප වශයෙන් තිබීම පමණක්මත් ප්‍රමාණවත් නැවත උපතක් කරා යන්න. ඒකට යම්තාක් නිවීම බුදුරජාණන් වහන්සේ අගය කළේ නැත්තේ ඒකයි. පින්වත්නි මඩ ටිකක් තිබ්බත් ගඳයි, ගොඩක් තිබ්බත් ගඳයි. මඩ නම් මඩම තමයි. ඒ නිසා පින්වත්නි ඔබේ ජීවිතය තුළ මේ කෙලෙස් නැමැති මඩ ටික අයින් කරගන්න කෙනෙක්, අනුස්සය නැමැති මඩ ටික අයින් කරගන්න කෙනෙක් පරිපූර්ණව නිදහස් වීමයි භාග්‍යවතුන් වහන්සේ අගය කළේ.
අර එක්තරා දැනක මං හිතන්නේ ධනංජානි වගේ කෙනෙකුට උන්වහන්සේ මතු කරනවනි ධනංජානි මං හිතන්නේ අර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් ගිහින් උන්වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ගිහින් මතු කරනවනි ධර්මය අවබෝධ කරගන්න. එතකොට අන්තිමට මෙයා බඹලොව ගියාම පවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඇයි බඹලොවට යන්න විතරක් උදව් කරලා ආවේ කියලා. ඒ කියන්නේ බඹලොවට යෑමවත් ඒ කියන්නේ එයා බඹලොවට ගිහින් තියෙන්නේ අනාගාමී තත්වයේ තුල. එතකොට අනාගාමී වෙච්ච ශ්‍රාවකයෙකුට පුදුම විදියට ධර්මයේ පිළිසරණක් පිහිටක් රැකවරණයක් තියෙනවා. නමුත් ඒකවත් භාග්‍යවතුන් වහන්සේ අගය කළේ නෑ. ඒකයි අසුරුස් තැනක් ගහන මොහොතක්වත් මහණෙනි මම භවේනන් වර්ණනා කරන්නේ කියලා කිව්වේ ඒකයි. මේ ලෝකේ ගැට ගැහි යන ආරක් රටාවක් ආකෘතියක් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට මේ ප්‍රපංච ලෝකයක් නිර්මාණය වීමේ මූලික අවස්ථාව මේ ඉන්ද්‍රියන් මුල් කරගෙන ඇතිවෙච්ච එක. දැන් ඔබට තේරෙනවා ඇස නිසා තමයි සම්පූර්ණ ඇහැ මුල් කරගෙන තණ්හාව උපදින්නේ. ඔකට හරි ලස්සන දේශනාවක් තියෙනවා චක්ක සූත්‍රය. 6 කොටස් 6ක් ගැන වදාළ දේශනාව. උන්වහන්සේ මතක් කරනවා අවබෝධයටපත් වෙන ශ්‍රාවකෙක් නම් දුක ඉවර කරගන්න උවමනාවක් තියෙනවා නම් අභ්‍යන්තර ආයතන 6 දැනගන්න ඕන කියනවා. බාහිර ආයතන 6 දැනගන්න ඕන කියනවා. ඒ වගේම ස්පර්ශ 6 දැනගන්න ඕන කියනවා. බාහිර ආයතන 6 අභ්‍යන්තර ආයතන 6 ඒ මුල් කරගෙන ඇති වෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී විඥාන කාය 6 ගැනත් දැනගන්න ඕන කියනවා. ඊට පස්සේ විඥානයන් මුල් කරගෙන ඇති වෙන ස්පර්ශ කාය 6ක් දැනගන්න ඕන කියනවා. ස්පර්ශයේ මුල් කරගෙන ඇති වෙන විදීම් 6ක් දැනගන්න ඕන කියනවා. විදීම් මුල් කරගෙන ඇති වෙන තණ්හා 6ක් දැනගන්න ඕන කියනවා. මේ 6 කොටස් 6 දැනගන්නේ නැතුව යම් ශ්‍රාවකෙක් කියනවා නම් මම දුක ඉවර කරගන්නවා කියලා යාට ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ කියනවා. හැම බුද්ධ ශ්‍රාවකෙක්ම කෙලෙස් නිරුද්ධ කරගන්න හැම මිනිස්සෙක්ම මේ 6 කාරණා 6 ගැන දැනගන්න ඕන කියනවා. දැන් උන්වහන්සේ මතක් කරනවා මේ අනුස්සය ධර්මයන් පවා දුරු කරගන්න ශ්‍රාවකෙක් ඇහැ මුල් කරගෙන මේ ක්‍රියාවලිය ඇති වෙන විදිය පිළිසිඳ දැනගන්න ඕන කියනවා. කන මුල් කරගෙන මේ ක්‍රියාවලිය ඇති වෙන විදිය පිළිසිඳ දැනගන්න ඕන කියනවා. නාසය මුල් කරගෙන, දිව මුල් කරගෙන, ශරීරය මුල් කරගෙන, මනස මුල් කරගෙන මේ ඇති වෙන ක්‍රියාවලිය පිළිසිඳ දැනගන්න ඕන කියනවා. චක්කුංචා උසෝරූපේ චුප්පජ්ජති චක්කු විඥානං ඇහැයි රූපයයි ඇහි විඥානයයි මේ තුන එකතු වුණාම ඒ තුන ඇතිවීම නිසා තමයි තින්නම් සංගති පස්සෝ ස්පර්ශය කියලා එකක් ඇති වුණේ. පස්ස පච්චය වේදනා ස්පර්ශයේ නිසා තමයි පින්වත්නි විඳීම් හටගත්තේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යං වේදේති සංසංජානාති විඳිනේවා අඳුන ගන්න පටන් ගත්තා. අපි විඳින හැම දෙයක්ම අඳුන ගන්නවා. ඒ විඳින දේවල් තුල හඳුනා ගැනීමක් අපි තුල ඇති වෙනවා. යං වේදේති තං සංජානාති. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා යං සංජානාති තං විතක්කේති. යං සංජානාති තං විතක්කේති කියලා මතක් කළේ පින්වත්නි හඳුනා ගැනීම විතර්ක කරන්න පටන් ගන්නවා. සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ওই විදියයි. හඳුනාගත්ත හැම දෙයක් තුලම පින්වත්නි විතර්ක ඇති වෙනවා. විතර්ක ඇති වුණාට පස්සේ පින්වත්නි තතෝ නිදානං පුරිසම් පపంచ සංකා සමුදාචරಂತಿ. එයාගේ ජීවිතයේ අතීත අනාගත පච්චුප්පන්නේසු බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කෙලෙස් උපදින විදිහට එයා ඊට පස්සේ කල්පනා කරනවා. ඒතර මේ කල්පනා කිරීම අතීතයටත් කරනවා අනාගතයටත් කරනවා. දැන් බලන්න මේ ඇහැ මුල් කරගෙන, කන මුල් කරගෙන, නාසය මුල් කරගෙන, දිව මුල් කරගෙන මේ ආදී වශයෙන් මේ අභ්‍යන්තර ආයතන 6 මුල් කරගෙන ප්‍රපංච ලෝකයක් නිර්මාණය වෙන විදිහ ගැන බුදුන් වහන්සේ අපිට කරුණාවෙන් අනුශාසනා කරලා තියෙනවා. ඒතකොට මේ ක්‍රියාවලිය පිළිසිඳ දැනගන්න නැතුව, සම්පූර්ණයෙන්ම දැනගන්න නැතුව මේ දුකෙන් නිදහස් වෙනවා කියලා දෙයක් නීතං ඨානං විජ්ජති. එහෙම එකක් වෙනවා කියලා කවුරු හරි කියනවා නම් පින්වත්නි ඒක වෙන්න බැරි දෙයක් කියලායි උන්වහන්සේ කියන්නේ. ඒක කවදාවත් වෙන්න බැරි දෙයක්. දැන් බලන්න එතකොට ඇහැයි රූපයයි ඇහි විඥානයයි මේ තුන එකතු වුණාම ස්පර්ශේ නම් පස්සපච්චයා වේදනා නම් යම් විඳින දේවල් ඊට පස්සේ හඳුන ගන්නවා නම් ඊට පස්සේ කියන්නේ
බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ යම් වේදේති තං සංජානාති විඳින දේවල් සංජානනය කරනවා නම් ඒ කියන්නේ හඳුන ගන්නවා නම් විඳින්නේ කුමක්ද ඒ හඳුන ගන්නවා. දරුවා විදියට වෙන්න පුළුවන්, බිරිඳ විදියට වෙන්න පුළුවන්. එතකොට දරුවා, බිරිඳ, ඥාතිවරු භෞතික දේවල් නිසා ඔබට සැප වේදනාවක් උපදින්න පුළුවන්. එක්ක දුක් වේදනාවක් උපදින්න පුළුවන්. එක්ක දුක් සැප රහිත විඳීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ විඳීම අස්සේ අනුසයක් නේ වැඩෙන්නේ. දැන් අපි අනුසේ කාරණා 7ක් ගැන ඔබට මතක් කළා. ඒ විඳින හැම දෙයක් තුළම අනුසේ ධර්මයක් පෝෂණය වෙනවා අභ්‍යන්තරයේ කියලා සාමාන්‍ය මිනිස්සෙකුට පේන්නේ නැහැ පින්වත්. එතකොට මේ විඳීම් අතර හඳුනා ගැනීම තුළ ඒ අනුසේ ධර්මයන්ම පෝෂණය වෙනවා. ඊට පස්සේ ධර්මයක් නැති මිනිස්සයා ඒ හඳුනාගත්ත දෙයටත් ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සංජානාති තං විතක්කේති. සංජානනය කරපු දේවල් විතර්ක කරන්න පටන් ගන්නවා. දැන් සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ විතර්කයන් වලට විවෘත වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ ටීවී එකේ කාර් එකක් දැක්ක කියලා හිතන්න. දැන් ටීවී එකේ කාර් එකක් දකිනකොට ඒ දැකපු දේ ඔබට ඇත්තෙත් නැහැ. ඔබට හිතෙනවා මේ වගේ කාර් එකක් මට තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. එතකොට බලන්න දැන් ඔබගේ ඇහැයි ඊට පස්සේ රූපයයි චක්කු විඥානයයි මේ තුනම එකතු වුණ නිසා ස්පර්ශ වුණා. ස්පර්ශ වුණ නිසා පින්වත්නි ඒ විඳීම නිසා අඳුනගත්තා. යං වේදේති තං සංජානාති. අඳුනා ගැනීම නිසා පින්වත්නි යං සංජානාති තං විතක්කේති. අඳුනගත්ත දේවල් නිසා විතර්ක කරන්න පටන් ගත්තා. යං විතක්කේති තං පපංචේති. ඔන්න ප්‍රපංච ලෝකයට විවෘත වුණා. ඒ ප්‍රපංච ලෝකයට විවෘත වීම නිසා තමයි තණ්හා මාන දිට්ඨි වශයෙන් ලෝකේ දකින දේවල්, අහන දේවල්, දැනෙන දේවල්, හිතෙන දේවල් අල්ලන්නේ. අහන දේවල්, දකින දේවල්, දැනෙන දේවල්, හිතෙන දේවල් අල්ලන්නේ පින්වත්නි වෙන මොකුත් නිසා නෙමෙයි. කුමක් නිසාද? එයා අහන දේවල්, දකින දේවල්, දැනෙන දේවල්, හිතන දේවල් ප්‍රපංච වශයෙන් ගොඩ නැගෙන්න පටන් ගත්ත නිසා. ඒතර ප්‍රපංච වශයෙන් ගොඩ නැගෙනකොට එයා අතීතයටත් ගලපනවා, අනාගතයටත් ගලපනවා. දැන් වාහනයක් දැක්කහම හිතෙනවා අපරාධේ කලින් වාහනේ ගන්න කලින් ඕක දැක්කනම් කොහොම හරි ගන්න තිබුණා. දැන් බලන්න ඕන අතීතයටත් එයා ප්‍රපංච හදනවා. ඔකට කියන්නේ අතීත අනාගත පච්චුප්පන්නේසු. අනාගතයටත් හදනවා. කමක් නැහැ. මේ වාහනේ දීලා කොහොම හරි අනාගතයට ওই වාහනේ ගන්නවා. එහෙම ගන්නවා කියනකොට ඔන්න බලන්න මේ මනසේ ක්‍රියාවලිය මොනතරම් වේගවත් විදියට ඇතිවිවි නැතිවිවි යනවාද කියනවා නම් එයා වාහනේ දකින්නකොටම එයා ඒකේ දෙවෙනි මිලකුත් නියම කරලා ඉවරයි. ඒ කියන්නේ මනසින් එයා ගොඩාක් දේවල් විතර්ක කරලා ඉවරයි. සංජානාති අඳුනගත්තා යම් සංජානාති තං විතක්කේති. ඔන්න විතර්ක කරනවා. මේකට දෙවෙනි මිල කොහොමද? ඒ කියන්නේ ඔය සෙකන්ඩ් මාකට් එක කියන්නේ. ඒතකොට දෙවෙනි මිලක් කොහොමද මේකට? මේ වාහනේ මොන විදියට විකුණ ගන්න පුළුවන් වෙයිද? මේ වාහනේ මොන පාට වලින්ද මේ ආයතනේ නිර්මාණය කරලා තියෙන්නේ? ඊට පස්සේ මේ වාහනේ ගත්තොත් මේකේ මේ අභ්‍යන්තර ක්‍රියාවලිය කොහොමද? පහසුකම් කොහොමද? මේ ඔක්කොම විතර්ක කරලා ඉවරයි. නමුත් ටීවී එකෙන් දැක්කා විතරයි වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රපංච ලෝකයේ නිර්මාණය වෙන්න ගියාට පස්සේ අතීතයටයි අනාගතයටයි ප්‍රපංච නිර්මාණය වෙන්න ගියාට පස්සේ එයාගේ ජීවිතේ කෙලෙස් උපදින විදියට කල්පනා කරනවා. ඔය මේ කාරණය කනටත් ගලපලා බලන්න. අහන දේවල් නිසා කොහොමද ප්‍රපංච ඇති වෙන්නේ? නාසයට දිවටත් ගලපලා බලන්න. කොහොමද ප්‍රපංච ලෝකය නිර්මාණය වෙන්නේ? මෙන්න මේ ප්‍රපංච ලෝකයේ නිර්මාණය වෙවි විතර්ක කර ජීවිතේ විඳින්න ගියපු නිසා තමයි සංසාරේ නැමැති මේ සැඩපහරට තවමත් අපි අහුවෙලා ගහගෙන යන්නේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් හොඳයි ඇස කන නාසය දිව ශරීරය ඔස්සේ ප්‍රපංච නිර්මාණය වෙන විදිය දැක්කහම අවබෝධයටපත් වෙන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන්. ඇත්තටම අවබෝධය හදාගන්න ශ්‍රාවකයෙකුට ඒකත් ප්‍රමාණවත්. හැබැයි මේක එකම ක්‍රමය නෙමෙයි. කෙනෙක් කියන්න පුළුවන් ඕක එකම ක්‍රමයේද කියලා. නෑ මේක එකම ක්‍රමයක් නෙමෙයි. බුදු සමයේ උගන්වන එකම ක්‍රමය මේක නෙමෙයි. ඕකට ලස්සන දේශනාවක් මම කියන්නම්. දේශනාවක් තියෙනවා කිංසුකෝපම සූත්‍රය කියලා. මේ දේශනාව තියෙන සංයුක්ත නිකායේ. දැන් සංයුක්ත නිකායේ තියෙන මේ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ ළඟට එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා
මේ කිංසුකෝපම සූත්‍රයේ තියෙන කෑල ගහක් ගැන කෑල ගහක් මුල් කරගෙන උපමා සහිතව භාගතුන් වහන්සේ කරාපු ඊටාම ලස්සන දේශනාවක් තමයි මේකේ තියෙන්නේ. ඒක හාමුදුරුවෝ කෙනෙක් බුදුරජාණන් වහන්සේ මම හිතන්නේ උන්වහන්සේ අලුතෙන් පැවිදි වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් අලුතෙන් මහාන වෙලා වැඩි කාලයක් නැහැ. උන්වහන්සේ එක්තරා වෙලාවක මේ හිතවත් හාමුදුරුවෝ කෙනෙක්, ඒ කියන්නේ වැඩිහිටි හාමුදුරුවෝ කෙනෙක් වෙන්න ඇති. උන්වහන්සේ ළඟට ගිහින් අහනවා ස්වාමීනි මේ මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න මිනිහෙක්. කියන්නේ සම්පූර්ණ නිකලස් භාවයක් ඇති කරගන්න මිනිස්සෙක් මේ ධර්මයට පිවිසිලා මේ ධර්මي කොතනින්ද පටන් ගන්නෙ? එතකොට මේ ධර්මයක් දියුණු කරගන්න කෙනෙක් කොතනින්ද පටන් ගන්න? එතකොට උන්වහන්සේ මතක් කරනවා මේ වඩා දෘෂ්ටිය පිරිසුදු කරගෙන පාරිශුද්ධත්වයට, ඒ කියන්නේ ditta visuddhiය තුලින් සම්පූර්ණයෙන්ම නිකලස් වෙන්න කැමති කෙනෙක් පළවෙනියෙන් එයා කරගන්න ඕන දේ තමයි එයා ඒ අවබෝධය හදාගන්නේ හරියට මේ ඇස කන නාසය දිව ශරීරේ මනස කියන මේ අභ්‍යන්තර ආයතනයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකිනකොට එයාගේ දෘෂ්ටිය පිරිසුදු වෙලා සම්පූර්ණයෙන්ම මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්නවා කියනවා. අර ඔක අහගත්තේ හාමුදුරන්ට මේක ගැන සතුටු නැහැ. මේ කියාපු කතාන්දරය ගැන උන්වහන්සේට අදහසක් නැහැ. ඉතින් මෙහෙම කියනකොට මේ හාමුදුරුවෝ ඒක පිළිගත්තේ නැහැ. දැන් උන්වහන්සේ මොකද්ද කිව්වේ? උන්වහන්සේ මතක් කළා ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන කාරණාවල මේ හට ගැනීමත් නිරුද්ධ වීමත් යම් කෙනෙක් අවබෝධ කළොත් ඒ අවබෝධ කිරීම තුළ එයාගේ ජීවිතය තුළ දැක්ම පිරිසුදු වෙලා අවබෝධයටපත් වෙනවා. මෙහෙම කියනකොට අර හාමුදුරුවෝක විශ්වාස කළේ නැහැ. හොඳයි හාමුදුරනේ කියලා වැඳලා උන්වහන්සේ මීට ගියා යන්න. විශ්වාස කළේ නැහැ. හැබැයි තියුණු ප්‍රඥාවත් හරි වටිනවා නේද? දෙයක් කියපු ගමන් අනේ සාදු සාදු කියලා පිළිගත්තන් පස්සේ සමහරට අදේ පුද්ගලික කතාන්දර වලට අහු වෙලා යන්නේ. සමහරට බුදුරජාණන් වහන්සේගේ කතාවකුත් නෙමෙයි ඒක. බලද්දි පුද්ගලික කතාන්දරයක් අහගෙන ඒ කතාවට අහු වෙලා ගිහින් විශාල අමාරුවක වැටෙන අය අද හරියට දකිනවා. දැන් මෙහරු තවත් හාමුදුරුව කෙනෙක් ළඟට ගියා. තවත් හාමුදුරුව කෙනෙක් ළඟට ගිහින් උන්වහන්සේටත් වන්දනා කරලා කියනවා ස්වාමීනි මම මේ අලුතෙන් මහාන වෙච්ච කෙනෙක්. මම පැවිද්දට ගොඩාක් පරණ කෙනෙක් නෙමෙයි. මම පැවිද්දට බොහොම නවකයි කියනවා. නවක පැවිද්දෙක් විදියට ඔබ වහන්සේ මේ මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගත්තේ ඔබ වහන්සේගේ දැක්ම පිරිසුදු කරගත්තේ කොහොමද කියලා අහනවා. මට ඒක ඔබ වහන්සේ උගන්වන්න කියනවා. මම කැමතියි කියන ඔබ වහන්සේ මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න. එතකොට ඒ ගිහින් තියෙන්නේ රහතන් වහන්සේ නමක් ළඟට. ඉස්සලා ගියේ රහතන් වහන්සේ නමක් ළඟට. දැන් උන්වහන්සේ ළඟට ගිහින් කියනවා ඔබ වහන්සේ කොහොමද මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළේ? ඔබ වහන්සේ ගැන මට කියන්න කියනවා. මම ඔබ වහන්සේගෙන් කැමතියි කියනවා මේ කතාව අහගන්න. උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි මේ පංචස්කන්ධයන්ගේ උදේවැය දකින්නකොට ඒක හරිම සංකීර්ණ කතාවක්. පංචස්කන්ධයන්ගේ උදේවැය දකින්නකොට ඒ දැක්ම ස්ථාවර වෙනකොට ඒ ස්ථාවර වීම තුල යාගේ දෘෂ්ටිය පිරිසුදු වෙලා මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තියෙන් මේ වැඩේ ඉවර කර ගන්නවා. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම. ඒකේ හට ගැනීම නිරුද්ධ වීමයි හරියටම දැක්කොත් ඒ දැකපු තැනින් යා අල්ලගත්තොත් එහෙම යාගේ දැක්ම පිරිසුදු කර ගන්නවා. මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනවා. දැන් ඉස්සල්ලා කියපු කතාවට වඩා වෙනස් එකක් නේ දැන් මේ කියන්නේ. ඉස්සල්ලා කියපු රහතන් වහන්සේ කිව්වේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන බාහිර අභ්‍යන්තර ආයතන හයේ හට ගැනීම නිරුද්ධ වීම දැක්කහම මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්න පුළුවන්. දැන් දෙවනි හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේට ඒක කරගන්නම ඕන නම් පංචස්කන්ධයේ උදේවැය දකින්න කියනවා. පංචස්කන්ධයේ උදේවැය දකින්නකොට කියන්නේ හට ගැනීමත් නිරුද්ධ වීමත් දකින්නකොට එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිකලෙස් වෙනවා. ඒක තමයි මගේ ක්‍රමය කියලා කිව්වා. දැන් මේ කතාව කියනකොට පින්වත්නි අර හාමුදුරුවෝ ඒ කතාවටත් සතුටු නැහැ. දැන් මේ කියන්නේ කවුද? රහතන් වහන්සේලා. ඒත් අර අහගන්න හාමුදුරුවෝ සතුටු නැහැ පින්වත්නි.
උන්වහන්සේ මේ කතාවට එකපයින් කැමති වුණේ නැහැ. දැන් උන්වහන්සේ ගිහින් කල්පනා කළා. පංචස්කන්ධයේ උදේවැය දකින්න. හට ගැනීමත් නිරුද්ධ වීමත් දකින්න. රූපස්කන්ධයේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න. දැන් අද මේ දේශනාව අහගෙන ඉන්නව ඇති පංචස්කන්ධයේ උදේවැය දකින්න මිනිස්සෙක්. එතකොට ඒකම කර කර ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට එයා හිතන්න පුළුවන් බලන්න රහතන් වහන්සේ නමක් ඒක කරන විදිය ගැන කිව්වා රහඳුරු සතුටු වෙන්නේ නැහැ නේ කියලා හිතන්නත් පුළුවන්. එතකොට මේකට වඩා වෙන එකක් කරන කෙනෙකුත් අහන ඉන්න පුළුවන්. සමහර විට පංචස්කන්ධයේ උදේවැය දකින්න නැතුව ඔය අපි ඉස්සල්ලා කියපු කාරණය එක්ක වෙන කාරණයක් පරිබාහිර කාරණයක් කර කර ඉන්න කෙනෙක් හරිනේ ඒකනේ අපි කියන්නේ මේ විදිහට හිත වැඩෙන්නේ හිත වැඩෙනවා නම් මම කරන විදිහට භාවනා කරන්න ඕන කියලා හිතන්නත් පුළුවන්. ඉතින් කලබල වෙන්න ඕනත් නෑ. මේ දේශනාව ඉවර වෙනකොට ලස්සන අදහසක් ගන්නත් පුළුවන්. දැන් දෙවෙනි හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? මම පංචස්කන්ධයේ උදේවැය දකින්නවා කිව්වා. එතකොට මම මගේ දැක්ම පිරිසුදු කරලා මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගත්තේ රූපස්කන්ධයේ, වේදනාස්කන්ධයේ, සංඥාස්කන්ධයේ, සංකාරස්කන්ධයේ, විඥානස්කන්ධයේ කියන පංචස්කන්ධ ධර්මයක් ඇතිවි නැතිවි යනවා කියන එක දැකීමෙන් කියලා. දැන් අපි මීට කලින් මේ ප්‍රඥා නාලිකාවෙන් පංචස්කන්ධයේ උදේවැය ඇතිවි නැතිවි යන පංචස්කන්ධ ධර්මයන් ගැන අපි ඔබට කිව්වා. හැම අත්දැකීමක් තුළම කොහොමද පංචස්කන්ධයක් ඇති වෙන්නේ නැති වෙන්නේ කියලා. දැන් පංචස්කන්ධ ධර්මයක් කියන්නේ හුදු නාම ධර්මයන්ගේ එකතුවක්. හුදු නාම ධර්මවල ක්‍රියාත්මක වීමක් හැර වෙන මොකක්වත් මෙහි නැහැ පින්වත්නි. ඒ කියන්නේ නාම ධර්මවල ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ. දැන් ඔබ ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට සමහර විට දැන් අපි මීට කලිනුත් ඔබට මතක් කරලා ඇති මේ ගැනම දේශනාවක් අපි කළා. නමුත් මේ දේශනාවට අදාළ නිසා මම ඔබට කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබ මොනවා හරි බලනවා කියලා හිතන්න. ටෙලි නාට්‍යයක් හරි මොකක් හරි බලනවා. බලනකොට ඔන්න චක්කු විඥාණය, සෝත විඥාණය, මනෝ විඥාණය ආදී විඥානස්කන්ධේ ඇති වෙලා නැති වෙලා යෑමක් විතරයි තියෙන්නේ. එතකොට චක්කු විඥාණයයි, සෝත විඥාණයයි, මේ මනෝ විඥාණය මේ ඔක්කොම එකවර ඇති වෙනවද? එකවර ඇති වෙන්නෙත් නැහැ. ඇති වෙන නැති වෙන වේගයවත් අල්ලන්න බෑ. එතකොට චක්කු විඥාණය මේ දකින්න වෙන්න පුළුවන්. Taman කැමති නලු නිලියු රඟපානවා. ඒවා දකින්නකොට එයා සමහරට කටහඬින් අඳුර ගන්නවා. ඔන්න සෝත විඥානයක් තියෙනවා. ඒ අඳුනා ගැනීම තුළ පින්වත්නි මනෝ විඥානයක් තියෙනවා. ඉතින් හිතින් හිතා සතුටු වෙවි මේක බලන්නේ. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, මනෝ විඥාන ආදී දේවල් ඇති වෙනවා. සමහරට බත් පිඟානත් අතේ තියෙනවා නම් ජීවහා විඥානයත් ඇති වෙලා. දැන් ටීවී එක දිහා බල ඉන්න වෙලාවට බතුත් කන්න පුළුවන් නේ. තුරුන් ජීවහා විඥානේ උන් විඥානස්කන්ධයක් ඇති වුණා. ඒ විඥානස්කන්ධයේ ඇතිවීම තුළ විඥානස්කන්ධය පහළ වෙනකොට පින්වත්නි ඒ පහළ වීමට අනුව සංඥාස්කන්ධයක් පහළ වෙනවා. අඳුන ගන්නවා. මේ අහවල් නළුවා නේද මේ ඉන්නේ. අහවල් නිලිය නේද මේ ඉන්නේ. අහවල් කතාවේ ඉතුරු කොටස නේද මේ යන්නේ. මේ කියන්නේ මේ කතාව නේද. ඊට පස්සේ අතීතයටත් බලනවා. ඊයේ ගියේ මේ කොටස නේද. අද යන්නේ මේ කොටස නේද. ඊයේ මෙතනින් නේද ඉවර වුනේ. ඔය ඔක්කොම කල්පනා කරනවා. ඔන්න බලන්න පින්වත්නි සංඥා ස්කන්ධයක් පහළ වුණා. ඒ සංඥා ස්කන්ධයට අනුව ඔන්න හඳුනාගත්තා. හඳුනා ගැනීමට අනුව එක්කෝ සැප වේදනාවක්, එක්කෝ දුක් වේදනාවක්, සුඛ වේදනාවක්, දුක්ඛ වේදනාවක් උපදිනවා. ඒ සැප දුක් වේදනා තුල රාගානුසය, පටිඝානුසය ගැටෙන ස්වභාවයක් හෝ කුමන තත්වයක් හෝ අනුසය ධර්මයකුත් හිතේ වැඩෙනවා. එතකොට ඔන්න ඒ දකින්නකොට සැප වේදනාවක් විදියට ටෙලි නාට්‍ය අල්ල ගන්නකොට ඔන්න වේදනාස්කන්ධයක් පහළ වුණා. දැන් මේක ටෙලි නාට්‍යයේ තිබ්බ එකක්ද? නෑ. ටීවී එකේ මොකක් හරි අවුලක්ද? ඒත් නෑ. ඒක මම ඇතුළට ගත්ත විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ. සමහරට ඕක දිහා බලාගෙන ඉන්නකොට දරුවෙක් ඉඳන් අම්මා නම් ඕක බලන්නේ දරුවෙක් කියන යන්න පුළුවන් අම්මා මේ ඔය මහ විකාර කතාවක්, අනවශ්‍ය කතාවක්, ඕව වැඩක් නැති දේවල්, ඕ වගේ එකම යන්නේ, ඔය වගේ ගොඩක් කතා කියන්න පුළුවන්. ඒතකොට එයාට ඒක සංවේදී නෑ. එතකොට ඒක එළියේ ප්‍රශ්නයක් නම් එයාටත් ඒක දැනෙන්න ඕනේ. දැනෙන්නේ නැහැ. ඔන්න බලන්න එයාගේ ජීවිතේ ඔන්න වේදනාස්කන්ධයක් පහළ වුණා. වේදනාස්කන්ධයක් පහළ වෙනකොට පින්වත්නි චිත්ත චෛතසික ධර්ම ටිකක් ටෙලි නාට්‍යයට අනුව හිතේ පහළ වෙනවා. චිත්ත චෛතසික ධර්ම ටිකක් පහළ වෙනවා. ඔන්න සංකාරස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව නාම ධර්මයන් ඇසුරේ රූපස්කන්ධේ වෙනස් වීමකුත් ඇති වෙනවා. චිත්තජ රූප.
නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන්ගේ වෙනස් වීමකුත් ඇතුලේ ඇති වෙනවා. කොහොමද ඇති වෙන්නේ? සමහර වෙලාවට ටෙලි නාට්‍යයේ Taman කැමැතිම සිද්ධිය අනවශ්‍ය විදියට විකෘති වෙලා නම් දුකක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ටීවී එක දිහා බලන මිනිස්සු අඬන්නේ. ඒතකොට ටීවී එක දිහා බලන මිනිස්සු අඬනකොට සමහරට ටීවී එක දිහා බලා ඉන්නකොට ඊට අනුව රූපස්කන්ධෙත් වෙනස් වීම ඇති වෙනවා. රුධිර සංසරණයේ වේගය වැඩි වෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රධාන නළුවාට හානියක් වෙනවා නම් එතකොට Taman කැමති කෙනාට හානියක් වෙනකොට හෘද ස්පන්දන වේගයක් වැඩි වෙන්න පුළුවන් ටීවී එක දිහා බලා ඉන්නකොට. ඉතින් මේ විදිහට රාගයට බර එකක් නම් බලාන ඉන්නේ ටීවී එකේ හරි ෆෝන් එකේ හරි කොහේ හරි ඔය රාගයට බර දේවල් බලන්න පුළුවන්. එතකොට Tamanගේ අභ්‍යන්තර ශරීරය තුළ රූපස්කන්ධය තුළ සමහරට හෝමෝන ක්‍රියාකාරීත්වයේ පව වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. බලන්න නාම ධර්මයන් ඇසුරෙන් රූපස්කන්ධයේ වෙනස් වීමක් ඇති වෙනවා. දැන් මේ හැම සිද්ධියකම වෙන්නේ ওই ටික විතරයි පින්වත්නි. දැන් ওই ටික ඇසුරෙන් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ හාමුදුරුවෝ කිව්වා පංචස්කන්ධයේ උදේවැය දැක්කහම නිකලෙස් වෙනවා. කෙලසුන්ගෙන් නිදහස් වෙනවා. අර හාමුදුරුවෝ ඕකටත් සතුටු වෙන්නේ නැහැ. දැන් ඔන්න ක්‍රම දෙකක් කිව්වා. පළවෙනි එක මොකද්ද? අභ්‍යන්තර ආයතන 6 උදේවැය දැකනවා. ඒකෙන් තමයි මම සම්පූර්ණ දෘෂ්ටිය පිරිසුදු කරගෙන දෘෂ්ටිය පාරිශුද්ධියටපත් කරගෙන නිකලෙස් උනේ. ඒක තමයි මාර්ග බ්‍රහ්මචර්යාවට උදව් වුනේ. දැන් මේ හාමුදුරුවෝ මම පංචස්කන්ධයේ උදේවැය දැක්කා. ඒකෙන් තමයි මම පිරිසුදු වුනේ. අර හාමුදුරුවෝ ඕකත් පිළිගත්තේ නැහැ. තවත් හාමුදුරුවෝ කෙනෙක් ළඟට ගියා. තවත් හාමුදුරුවෝ කෙනෙක් ළඟට ගිහින් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මට කියන්න ඔබ වහන්සේගේ දැක්ම පිරිසුදු කරගෙන නිකලෙස් උනේ කොහොමද? මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගත්තු ඔබ වහන්සේ කොහොමද කියලා ඇහුවා. ඒතකොට උන්වහන්සේ කිව්වා වෙනම කතාවක්. මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත ඔන්නේ කතාවත් හරි වැදගත් කතාවක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ සතර මහා භූතයන්ගේ ඇතිවීම නැතිවීම හට ගැනීමයි නිරුද්ධ වීමයි දකින්නකොට තමයි මගේ දැක්ම පිරිසුදු වුනේ. මගේ දැක්ම පිරිසුදු වෙලා මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වුණා. මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙලා මම නිකලෙස් වුණා. අරහාඳුරෝක විශ්වාස කරෙත් නැහැ. අන්තිමටම මේක තවත් විස්තරාත්මකව දැනගන්න පුළුවන් කිංසුකෝපම සූත්‍රයේ බැලුවොත්. මේ හඳුර ඕකෙනුත් සතුටු වුණේ නැහැ. සතුටු වෙන්නේ නැතුව පින්වත්නි මේ ස්වාමින් වහන්සේ තවත් හාඳුරු කෙනෙක් ළඟට ගියා. ඒ හාඳුරු ළඟට ගිහින් කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගෙන දෘෂ්ටිය පිරිසුදු කරගෙන මේ නිකලෙසුනේ කොහොමද? ආනකොට උන්වහන්සේ කියනවා ආයස්මතුනි හේතුන් නිසා ඇතිවෙන බවත් හේතු ප්‍රත්‍යයන්ගෙන් නැතිවෙච්ච දේවල් නිරුද්ධ වෙන ස්වභාවයත් දකිමින් තමයි මම මගේ දෘෂ්ටිය පිරිසුදු කරගෙන පාරිශුද්ධියට පත් උනේ කියලා මතක් කළා. දැන් ඔන්න ඔය කාරණය මතක් කළා. නිරුද්ධ වෙන යම් දෙයක් තියෙනවා නම් ඒක නිරුද්ධ වීමත් හට ගැනීමේ ක්‍රියාවලියත් නිරුද්ධ වීමේ ක්‍රියාවලියත් දකිමින් තමයි මම නිකලෙස්ුනේ කියලා මතක් කළා. දැන් එහෙම මතක් කළාම මේ හඳුරු ඒත් සතුටුුණා. දැන් 4 නමක් ළඟට ගියානේ. එක්කනේ එක ස්වාමීන් වහන්සේ තමයි මතක් කළා ඇස කන නාසය දිව ශරීරයේ මනස ආදී ඉන්ද්‍රියන්ගේ හට ගැනීම නිරුද්ධ වීම ගැන. තව හාමුදුරුවෝ කෙනෙක් කිව්වා පංචස්කන්ධයේ උදේවැය දැක්කා කියලා. තවත් ස්වාමීන් වහන්සේ තමක් කිව්වා සතර මහා භූතයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම දැක්ක කියලා. තවත් හාමුදුරුවෝ කෙනෙක් මතක් කරනවා ලෝකේ හට ගන්න විදිහත් නිරුද්ධ වෙන ස්වභාවයත් ලෝකේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීම ගැනත් හේතු ප්‍රත්‍යයන් හේතුන් නිසා ඇතිවෙච්ච දේවල් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන විදිහත් අවබෝධ දැකලා තමයි මම නිකලෙස්ුනේ කියලා මතක් කළා. දැන් මෙහෙම කියනකොට මෙහරු ඒත් විශ්වාස නොකළ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම නවක පැවිද්දෙක් අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක් මම ස්වාමීන් වහන්සේලා 4 නමක් ළඟට ගියා. උන්වහන්සේලාගේ දැක්ම පිරිසුදු කරගෙන මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගත්ත විදිය අහගන්න. මම 4 දෙනෙක් ළඟට ගියා. ඒ 4 නමම වෙන වෙන කතා කිව්වා. එක්කෙනෙක් කියආපු කතාව අනිත් කතාවට වෙනස්. ඒ කියන්නේ මම පංචස්කන්ධයේ උදේවැය දකින්නවා අනිත් කෙනා කියනවා මම සතර මහා භූතයන්ගේ උදහට ගැනීම නිරුද්ධ වීම දකින්නවා.
තව කෙනෙක් කියනවා මං මේ පංචස්කන්ධ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ගේ යථා පරිදි පැවැත්ම හට ගැනීම නැතිව මං දකින්නවා කියනවා. දැන් මේ කතා එකට එකක් විරුද්ධයි ස්වාමීනි. ඒ කියන්නේ එකට එකක් පෑහෙන කතාන්දර නෙමෙයි. ඉතින් අවබෝධයටපත් වුණා නම් අවබෝධයටපත් වෙච්ච මාර්ගය ඔක්කොම එක කතාවක් කිව්වනම් මට ඒක විශ්වාසයි කියනවා. බුදුරජාණන් වහන්සේ කෑල ගහක් උපමා කරගෙන හරි ලස්සන උදාහරණයක් කියනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භික්ෂුව මේ යම් මිනිස්සෙක් කෑල ගහක් ගැන නිමිති අහනවලු. කොහොමද අහන්නේ? එක මිනිස්සෙක් ළඟට ගිහින් අහනවලු කෑල ගහ මොන වගේද කියලා. දැන් කෑල ගහ මොන වගේද කියලා ඇහුවාම කෑල ගහ දැකලා තියෙන මිනිස්සෙක් කියනවලු දැන් ඒතකොට මේ අහන කෙනා කෑල ගහක් දැකලා නැහැ. දැන් කෑල ගහ දැකපු මිනිස්සයා කියනවලු කෑල ගහ කළු පාටයි හරියට පිච්චුණු කණුවක් වගේ. ඔන්න එයා කියපු විදිය. කෑල ගහ හරියට කළු පාටයි ඒක පිච්චුණු කණුවක් වගේ. ඒ කියන්නේ ඇත්තටම කෑල ගහේ පින්වත්නි කළු පාට පිච්චිච්ච කණුවක් වගේ හැඩයක් තියෙනවා. ඒතර කතාව බොරුද? බොරු නෙමෙයි. ඒක ඇත්ත. ඒතර තවත් කෙනෙක්ගේ ළඟට ගිහින් අහනවලු කෑල ගහක් දැකලා තියෙන කෙනෙක් ළඟට දැන් මේ මිනිස්සයා කෑල ගහ දැකලා නෑ. ඒතර එයා අහනවලු හොඳයි මේ මට කියන්න පුළුවන්ද කෑල ගහ මොන වගේද කියලා දැනගන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට කියනවා කෑල ගහ රතු පාටයි. හරියට ඔන්න එයාගේ උදාහරණය. හරියට මස් ඇදැල්ලක් වගේ. කෑල ගහ කියන්නේ. එතකොට එයා කෑල ගහ දකින්න ඇති මල් පිපෙන කාලෙට. හැබැයි කෑල ගහේ මල් පිපෙන කාලෙට දැක්කත් ඒක කෑල ගහට අදාළ ආවේනික ලක්ෂණයක් මිසක් කෑල ගහෙන් පරිබාහිර තත්ත්වයක් නෙමෙයි. කෑල ගහ හරියට මොන වගේද? හරියට රතු පාටයි මස් ඇදැල්ලක් වගේ. දැන් මේ කතා දෙක වෙනයිනේ පින්වත්නි. එකට එකක් ගැළපිලා යන්නේ නෑ. එකනිකව කළු පාටයි ගිනිගත් කණුවක් වගේ කිව්වා. දැන් මෙයා කියනවා කෑල ගහ කියන්නේ රතු පාටයි හරියට මස් ඇදැල්ලක් වගේ කියලා. තුන්වෙනි කෙනා ළඟට ගිහින් අහනවා මේ මට කියන්න කෑල ගහ මොන වගේද කියලා. එතකොට එයා කියනවා කෑල ගහේ හැටි කෑල ගහ කියලා කියන්නේ හරියට මේ කරල් පැලිලා පොතු ගැලවිලා ගියපු හරියට මහරි වෘක්ෂයක් වගේ. කෑල ගහ කියන්නේ හරියට පොතු ගැලවිලා යන කරල් පැහිලා ගියපු කරල් පුපුරපු ශාකයක්. කෑල ගහේ කරල් වල පිපිරිච්ච ගතියක් තියෙනවා. පොතු ගැලවිලා යන ගතියක් තියෙනවා. තනින් තන පොතු ගැලවෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂුව කෑල ගහට පොතු ගැලවිලා යන කරල් පැහෙන කාලෙකුත් තියෙනවා කියනවා. එතකොට මේ කියපු කතාව සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් නෙමෙයි. ඒතර මෙයාට දැන් කෑල ගහ ගැන හරිය සැකයි. මෙයා දැන් තව කෙනෙක් ළඟට යනවා. ගිහින් අහනවා මම මේ ආවේ කෑල ගහ මොන වගේද කියලා දැනගන්න. පුළුවන් ද මට කෑල ගහක් මොන වගේද කියලා කියන්න? එතකොට ඔහු කියනවා කෑල ගහ කියලා කියන්නේ ඝන පත්‍ර තියෙන ගහක්. කෑල ගහ කියලා කියන්නේ හරියට ඝන පත්‍ර තියෙන විශාල හෙවණක් තියෙන ගහක් කියනවා. කෑල ගහ කියන්නේ එහෙම ගහක් කියනවා. ඒ වෙලාවේ මහ උබතෝ කෝටික ප්‍රශ්නයකට යනවා. එක්කෙනෙක් කියනවා කෑල ගහ කළු පාටයිලු, කණුවක් වගේලු පිච්චුණු, මස් ඇදැල්ලක් වගේලු, රතු පාටයිලු, කරල් පැලිලා පොතු පැලිලා ගියපු මහරි ගහක් වගේලු. දැන් කෙනෙක් කියනවා කෑල ගහ කියලා කියන්නේ විශාල ඝන පත්‍ර තියෙන හරියට හෙවණ තියෙන විශාල වෘක්ෂයක් කියනවා. හැබැයි මේ කෑල ගහ හැම කෙනෙක්ම දැකපු විදිය පින්වත්නි. ඒකක්වත් වැරදි කතාවක් නෙමෙයි. දැන් මේකේ හරි ලස්සන දෙයක් තියෙනවා. මේ කොතනින් ස්පර්ශ කරත් ධර්මයේ ස්පර්ශ කරලා විමුක්තිය ස්පර්ශ කරගන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් කියන්න පුළුවන් මම මේ පංචස්කන්ධයේ උදේවැය දකින්නවා කියලා. ඒකිනුත් විමුක්තිය ස්පර්ශ කරන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් මම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයේ ආවේනික ලක්ෂණයේ දැක මේ ශරීරයේ තුල මේ සත්පුද්ගල භාවයක් නැහැ කියලා දකින්නවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ පඨවි ස්වභාවය තුල මේ බාහිර ලෝකයේ තියෙන ගලක ගහක තියෙන පඨවි ස්වභාවයම තමයි මේ ශරීරයේ තියෙන්නේ කියලා එයා අත්දකින්නවා. ආපෝ ස්වභාවය කියන්නේ බාහිර විලක තියෙන, බාහිර ඇලක තියෙන, බාහිර දොලක තියෙන, බාහිර වතුර ගලාගෙන යන තැනක තියෙන ගලාගෙන යන ගතියමයි මේ ශරීරය ඇතුලේ තියෙන්නේ. පිත්, සෙම්, ලේ, සැරව කියන
මේ ආපෝ ස්වභාවයේ තාවේනික ලක්ෂණයක් තමයි මේ ශරීරයේ තියෙන්නේ කියලා එයා දකිනවා. තේජෝ ස්වභාවය කියන්නේ දවන, හමන, දිරවන, පැසවන ගතියක් මේ ඇඟේ තියෙනවා. මේ එළියේ තියෙන දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක් මේ බාහිර ලෝකෙත් තියෙනවා. ඒ ස්වභාවයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයයි පරිබාහිර ලෝකයේ දිරන, දවන, තවන, පැසවන ස්වභාවය අතර වෙනසක් නැහැ කියලා එයාගේ ජීවිතයේ පින්වත්නි තේජෝ ස්වභාවයේ බාහිර ලෝකෙත් තියෙන තේජෝ ස්වභාවයේ මන් තුලත් තේජෝ ස්වභාවයක් තියෙන්නේ. මම මේක සත්වයේ පුද්ගලයෙක් විදිහට ඇල්ලුවාට කියලා එයා දකිනවා. වායෝ ස්වභාවයක් ලෝකේ තියෙන මේ හුළඟ තුල වායෝ ස්වභාවයක් තියෙන්නේ. ගලාගෙන යෑම තුල මේ අවකාශය තුල වායෝ ස්වභාවයක් පවතිනවා. මේ ශරීරයේත් වායෝ ස්වභාවයක් තියෙනවා. හමන, පිම්බෙන, ඉලිප්පෙන ස්වභාවයක් තියෙනවා මේ ශරීරයේත්. හමන, පිම්බෙන, සෙලවෙන ස්වභාවයක්. ඒතර බාහිරේ හුළඟෙත් හමන, පිම්බෙන, සෙලවෙන ස්වභාවයක් තියෙන්නේ. ඒතර බාහිර හමන, පිම්බෙන, සෙලවෙන ස්වභාවයේත් මගේ ඇතුලේ තියෙන වායෝ ස්වභාවය කියන්නේ හමන, පිම්බෙන, සෙලවෙන ස්වභාවය අතර වෙනසක් නැහැ කියලා එයා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයේ මේ ගහක තියෙන අමුද්‍රව්‍ය ටිකත් මේකේ තියෙන අමුද්‍රව්‍ය ටිකක් දකිනවා. මේ දෙක අතර වෙනසක් නැහැ කියලා දකිනවා. මේකේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දකිනවා. එයා හට ගැනීම සහ නිරුද්ධ වීම දකිමින් එයා පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවය ඔස්සේ තමයි විමුක්ති ස්පර්ශ කරන්නේ. ඒක කරන්න පුළුවන් වැඩක්. කෙනෙකුට කියන්න බෑ මම මේ පංචස්කන්ධය උදේවැය දකිමින්ම මේක කරගත්තා කියලා. අර කෑල ගහ ගැන එක එක පුද්ගලයන්ගේ නිමිති විවිධාකාර වුණා වගේ. මේ කාරණා කියලා බුදුරජාණන් වහන්සේ කිංසුකෝපම සූත්‍රයේ හරි ලස්සන උපමාවක් කියනවා. ඒ දේශනාව උන්වහන්සේ මතක් කරනවා මේ රජ කෙනෙක් ඉන්නවලු බොහොම ප්‍රතාපවත් රජෙක්. විශාල නගරයක් තියෙනවා කියනවා. ඒ නගරයේ තුල පින්වත්නි දැඩි පවුරු වලින් විශාල පවුරු වලින් තමයි මේ නගරය කරලා තියෙන්නේ කියනවා. දොරටු 6ක් තියෙනවලු මේ නගරේ. ඒ වගේම ප්‍රඥාවන්ත දොරටු පාලකයෙක් ඉන්නවා කියනවා. මොකද්ද? විශාල ශාස්ත්‍රීය රාජ්‍යයක්. ඒකේ නගරයක් තියෙනවා මැද. දැඩි පවුරු වලින් බැමි වලින් මේ නගරය ආරක්ෂා කරලා තියෙනවා. දොරටු 6ක් තියෙනවා කියනවා. ප්‍රඥාවන්ත දොරටුපල්ලෙක් ඉන්නවලු. ඒ ප්‍රඥාවන්ත දොරටුපල්ල කවදාවත් නාඳුනන කෙනෙකුට ඒ නගරයට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ කියනවා. අඳුනන්නේ නැත්නම් ඒ දොරටුපල්ල හරි ඥානවන්තයි කියනවා. දන්න කෙනෙකුට විතරයි ඇතුළට යන්න දෙන්නේ කියනවා. එතකොට ඒ දන්න කෙනෙකුට ඇතුළට යන්න දෙන මේ ඥානවන්ත දොරටුපල්ලයිදී බොහොම වේගවත් උද්වේගකාරී ගමනක් තියෙන දෙන්නෙක් රජුරවන්ට පණිවිඩයක් අරන් එනවා කියනවා. එතකොට රජුරවන්ට පණිවිඩයක් අරන් ඇවිල්ලා මේ දෙන්න අහනවලු නගර හිමියා කොහෙද කියලා. දැන් කාගෙන්ද අහන්නේ? දොරටුපල්ලගෙන් අහන්නේ නගර හිමියා කොහෙද කියලා. එතකොට එයා කියනවලු නගර හිමියා මැද හතරමං හන්දියක ඒ හතරමං හන්දිය මුල් කරගෙන මේ නගර හිමියා ඉන්නවා කියලා කියනවලු. එතකොට මේ දූතයෝ දෙන්නා ගිහින් සැබෑ වචනයෙන් අර නගර හිමියාට පිළිගන්නනවා කියනවා. ඔවුන් ආපු කාරණේ කියනවලු. බුදුරජාණන් මේකම උපමා කරලා අර කාරණා හතරම මුල් කරගෙන හරි ලස්සන පණිවිඩයක් කියනවා. උන්වහන්සේ මතක් කරනවා හරියට මහණෙනි මම මේ නගරේ කිව්වේ මේ මහා භූත රූපයන්ගෙන් හටගත්ත මේ ශරීරයට කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත ශරීරයට තමයි භික්ෂුව මම නගරේ කියලා කිව්වේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මම කිව්වා මේකේ දොරටු 6ක් තියෙනවා කියලා. ඇස නම් වූ, කන නම් වූ, නාසය නම් වූ, දිව නම් වූ, ශරීරය නම් වූ, මනස නම් වූ ආයතන 6ක් තියෙනවා. එතකොට ආයතන 6 මුර කරන් ඉන්නවා ඥානවන්ත දොරටුපාලෙක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මම දොරටුපල්ලා කියලා කිව්වේ සිහියට. දැන් බලන්න මේ වැඩපිළිවෙලත් විමුක්තිය අභිමුඛ වෙන වැඩපිළිවෙල. එතකොට මේ ඥානවන්ත දොරටුපල්ලා නන්නාඳුනන කෙනෙකුට මේ නගරයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. දොරටු 6ෙන්ම එකකින්වත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඇස කන නාසය දිව ශරීරය මනස මුල් කරගෙන ප්‍රධාන වෙන සිහිය හරියට පැවැත්වුවොත්, ඒ කියන්නේ තමන්ගේ පැත්තේ සති සම්පජාඤ්ඤය තියාගත්තොත්, තමන්ගේ පැත්තේ නම් සිහිය තියෙන්නේ, ඒ තමන්ගේ පැත්තේ පවතින සිහිය නිසා එයා මේ ඉන්ද්‍රියන් ඔස්සේ කෙලෙසයකට රිංගන්න තියෙන අවස්ථාව එයා වහලා දානවා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා වේගයෙන් ආපු දූතයෝ දෙන්නා කියලා කිව්ව සමත විපස්සනාවට කියනවා. එතකොට වේගයෙන් ආපු දූතයෝ දෙන්නා කියලා මම කිව්වේ සමත විපස්සනාවට කියනවා.
මම නගර හිමියා කියලා කිව්ව විඥාණයට කියනවා. මේ නගර හිමියා කිව්වේ විඥාණයට කියනවා. ඔවුන් ගියපු මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. ඊට පස්සේ මැද හතරමං හන්දියක් කියලා කිව්වේ මම මහා භූත රූපයන් හතරට කියනවා. මට මේවා එකින් එක විස්තර කරන්න බෑ. කිංසුකෝපම සූත්‍රය බලාගත්තොත් ලස්සන අදහසක් ගන්න පුළුවන්. සැබෑ වචනය නගර හිමියාට කිව්වේ අමා මහ නිවනට කියනවා. මාර්ගය කිව්වේ ඔවුන් ආපු මාර්ගය කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධය අර ස්වාමීන් වහන්සේලා හතර දෙනාම අවබෝධයටපත් වුණු විදිය තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු කරගත්ත විදිය කියනකොට ඒ හතරම අල්ලලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් විමුක්තිය කරා පැමිණෙන විදිය ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන අදහසක් කියනවා. එතකොට මේ ජවන වේගය කියලා ආධ්‍යාත්මික මාර්ගයේ භාග්‍යවතුන් වහන්සේ මතක් කළේ කුමක්ද පින්වත්නි? වේගවත් දූතයෝ දෙන්නෙක් ආවා කිව්වේ සමත විපස්සනාවට. සමත විපස්සනාවෙන් තොර විමුක්තියක් ගැන අපිට කතා කරගන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඔකට හරි ලස්සන දේශනාවක් තියෙනවා අස්සාජානීය සූත්‍රය. ඒක උන්වහන්සේ මතක් කරනවා මහණෙනි අංග 3කින් යුතු අශ්වයා රජුරවන්න සුදුසුයි කියනවා. රජුරු යුද්ධයට යන්න ලෑස්ති වෙනකොට අංග 3කින් යුක්ත අශ්වයෙක් තමයි රජුරවන්න සුදුසු වෙන්නේ කියනවා. ඒ අශ්වයාගේ වර්ණය තියෙන්න ඕන කියනවා. ඒ අශ්වයාට බලය තියෙන්න ඕන කියනවා. ඒ අශ්වයාට ජවය තියෙන්න ඕන කියනවා. වර්ණයයි බලයයි ජවයයි තිබ්බොත් ඒ අශ්වයා රජුරවන්න යුද්ධයට අරන් යන්න සුදුසුයි කියනවා. බුදුරජාණන් වහන්සේ මෙතන වර්ණය කියලා කිව්ව සීලයට. ජවන වේගයක් තියෙන චිත්ත සමාධියක් උපදවාගෙන නිකලස් වීමට පෙම්බඳින ශ්‍රාවකයෙක් ඉන්නවා නම් නිකලස් බවට ආදරය කරන නිකලස් වෙන්න ඡන්දයක් තියෙන ශ්‍රාවකයෙක් ඉන්නවා නම් සීලය කියන වර්ණය තියෙන්න ඕන. ඒ වගේම අකුසල් දුරු කිරීමේ දෘಢ වීරිය නම් වූ බලය තියෙන්න ඕන. ආර්ය මාර්ගයේ බලය කියලා කිව්වේ පාලන තන්ත්‍රයට සම්බන්ධ ක්‍රියාවලියක්වත් එහෙම නැතුව වෙනත් මේ කුමන විදිය ආකෘතියක අපි අද කතා කරන බලයට සම්බන්ධ සාපේක්ෂව බලපාන දෙයක් නෙමෙයි. ආර්ය මාර්ගයේ බලය කියලා කියන්නේ පින්වත්නි උපන් කුසලයේ තුල ශක්තිමත් වෙන්න වීරියක් තියෙන්න ඕන. නූපන් කුසලය නැවත නැවත උපද්දව ගන්න වීරියක් තියෙන්න ඕන. දෘಢ වීරියක් තියෙන්න ඕන. උපන් අකුසලයේ ප්‍රහාණය කරන්න වීරියක් තියෙන්න ඕන. නූපන් අකුසලයට දොර වහන්න වීරියක් තියෙන්න ඕන. ඒක තමයි බුදු සමයේ ආර්ය මාර්ගයේ යන ශ්‍රාවකයෙක්ගේ බලය කියලා මතක් කරේ. ජවය කියලා කිව්වේ මොකද්ද? දැන් රජුරවන්ට සුදුසු රජුරවන්ට යුද්ධයට අරන් යන්න සුදුසු අශ්වයෙකුට ජවයක් තියෙන්න ඕනේ කිව්වනේ. බුදු සමයේ ජවය කිව්වේ පින්වත්නි ඕරං භාගික සංයෝජන ප්‍රහාණය කරලා ලෝකයට නොයන ස්වභාවය. ඒ කියන්නේ ඕරම්භාගික සංයෝජනීය ප්‍රහාණය කරපු කෙනාගේ ප්‍රහාණය කිරීමේ ආවේනික ලක්ෂණේ හඳුන්වන්නේ ජවය කියන අදහසින්. ජව සම්පන්න බුද්ධ ශ්‍රාවකයෙක් කියලා කියන්නේ ඕරම්භාගික සංයෝජන ටික ගලවගත්ත, කඩාගත්ත, බිඳගත්ත ශ්‍රාවකයෙක්. ඕරම්භාගික සංයෝජන ටික බිඳලා දාන එකට තමයි බුදු සමයේ ජවය කියලා කිව්වේ. ජව බල බිඳිච්ච අස්සෙක් වගේ කියලයි බුදුන් වහන්සේ පෙන්වුවේ සීලයක් නැති, වීරියක් නැති, සෝතාපන්න වෙලා ධර්ම මාර්ගයට බැහැගත්ත නැති ශ්‍රාවකයා. එතකොට ජව බල බිඳිච්ච හස්තියෙක් නොවීම පිණිස උන්වහන්සේ පෙන්වපු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපිට වචන මාත්‍ර කියන්න බෑ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් පෙන්වපු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් භාග්‍යවතුන් වහන්සේ අපිට පින්වත්නි උගන්වලා තියෙනවා. දැන් ওই ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔකට හරි ලස්සන දේශනාවක් එක වෙලාවක ආනන්දහාරෝ ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානයේ වැඩෙන මාර්ගය මොකක්ද කියලා. සතර සතිපට්ඨානයේ වැඩෙන මාර්ගය මොකක්ද කියලා ඔබ වහන්සේ අපිට කියන්න කියනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ආනන්ද සතර සතිපට්ඨානයේ වැඩෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි සතර සතිපට්ඨානෙ පූර්ණණය වෙන්නේ කියනවා. ඊට පස්සේ උන්වහන්සේ ආයෙත් විමසනවා හොඳයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
සතර එ르දිපාද වැඩෙන මාර්ගය මොකද්ද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන එ르දිපාද ධර්මයන් වැඩෙන මාර්ගය මොකක්ද? එතකොටත් උන්වහන්සේ මතක් කරනවා ආනන්ද එ르දිපාද වැඩෙන්නේ එ르දිපාද ධර්මයන් වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඒකෙන් ආයෙත් ආනන්දහාරු විමසනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ජීවිතය තුළ සතර සම්‍යක් ප්‍රදාන වීරිය වැඩෙන්නේ මොකකින්ද? උන්වහන්සේ එතනින්දලත් මතක් කරනවා ආනන්ද සතර සම්‍යක් ප්‍රදාන වීරිය වැඩෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. ස්වාමීනි පංච ඉන්ද්‍රිය ධර්ම ඒ කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ආධ්‍යාත්මික ලෝකයට සම්බන්ධ ඉන්ද්‍රිය තියෙනවා. ආධ්‍යාත්මය සම්පූර්ණ කරගන්න ඕන නම් ඉන්ද්‍රිය ධර්ම තියෙන්න ඕන. දැන් ඔබේ භෞතික ශරීරයට ඇස කියලා ඉන්ද්‍රියක් තියෙන්නේ. කන කියලා ඉන්ද්‍රියක් තියෙන්නේ. ඒ වගේ ආධ්‍යාත්මීය ලෝකයේ ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ස්වාමීනි මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන මාර්ගය මොකක්ද? උන්වහන්සේ මතක් කරනවා ආනන්ද තමන්ගේ ජීවිතේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. ඒ වෙලාවේ ආයත් ආනන්දහාර විමසනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ පංච බල ධර්ම ආධ්‍යාත්මිකව බල ධර්ම වැඩෙන මාර්ගය මොකද්ද? ආනන්ද බල ධර්ම වැඩෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. ඒතර සප්ත බොජ්ජංග වැඩෙන මාර්ගය මොකක්ද අහනවා. ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා ආනන්ද සප්ත බොජ්ජංග වැඩෙන මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි පින්වත්නි මේ බෝධිපාක්ෂික ධර්ම 37ම සම්පූර්ණ වෙන්නේ. 37 කියලා මම මෙතන කියන්නේ මේ 37 ඇතුලේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. නමුත් මේ සතිපට්ඨානයේ වැඩෙන, ඉන්ද්‍රිය ධර්ම වැඩෙන, බල ධර්ම වැඩෙන, ඊට පස්සේ Tamanගේ ජීවිතයේ මේ වීරිය වැඩෙන, සතර සම්‍යක් ප්‍රදාන වීරිය වශයෙන්, සතර ඉර්ධිපාද වශයෙන් වැඩෙන මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය Tamanගේ ජීවිතේ පූර්ණේ කර ගැනීම තුළම තමයි පළවෙනි ශ්‍රාවකයා බිහි වෙන්නේ. ඔකට හරි ලස්සන විස්තරයක් තියෙනවා. බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න කිට්ටු වෙනකොට සුභද්‍ර කියලා වයසක මිනිස්සෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මට ප්‍රශ්න තියෙනවා. ආනන්ද හාමුදුරුවන් කියන්නේ ආනන්දයන් වහන්සේ මට ප්‍රශ්න තියෙනවා. ඔබ වහන්සේ මට දේශනා කරන්න මේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්ද? ඒ වෙලාවේ ආනන්දහරු කියනවා මේ වෙලාවේ නම් සුභද්‍ර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බෑ. උන්වහන්සේ බොහොම අපහසුයෙන් වැඩ ඉන්නේ. අනේ ස්වාමීනි මට උන්වහන්සේ මුණ ගැහෙන්න ඕන, මට ප්‍රශ්න තියෙනවා, මට අහන්න ඕන, දැනගන්න ඕන, විමසන්න ඕන කියලා කියද්දි දෙවෙනි වතාවෙත් උන්වහන්සේ කියනවා මේ වෙලාව නම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න අමාරුයි කියනවා. ආයෙත් කියනවා ස්වාමීනි එහෙම කියන්න එපා. මට අවංකව ප්‍රශ්න තියෙනවා අහන්න. මේ කතාව බුදුරජාණන් වහන්සේට පිරිනිවන් මංචකේ ඉන්නකොට ඇහෙනවා. ඇහිලා කියනවා මේ ආනන්ද ඔය සුභද්‍රට එන්න කියන්න කියනවා. ඔය සුභද්‍රට අවංකව ප්‍රශ්න තියෙනවා කියනවා. සුභද්‍රට ඇත්තටම ප්‍රශ්න තියෙනවා. සුභද්‍ර ඇවිල්ලා තියෙන්නේ මාව වෙහෙසටපත් කරන්න නෙමෙයි ආනන්ද ඔය සුභද්‍රට එන්න කියන්න කියනවා. ඒතරට සුභද්‍ර භික්ෂුව එතනට යනවා. එතන ඒ වෙනකොට පැවිදි වෙලා නැහැ. එයා අහනවා ස්වාමිනී හැම ආගමකින්ම උගන්වන්නේ එකම තැනකට යන්නද කියලා. එතකොට උන්වහන්සේ කියනවා සුභද්‍ර ඔය කතාව විස්තරාත්මක කතාවක් ඔක අතහරින්න කියනවා. ඊට පස්සේ කියන කතාව හරි ලස්සනයි. සුභද්‍ර යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන තැන පළවෙනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා. දෙවෙනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා. තුන්වෙනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා. හතරවෙනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා. යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් පළවෙනි ශ්‍රාවකයා නැහැ කියනවා. දෙවෙනි ශ්‍රාවකයා නැහැ කියනවා. තුන්වෙනි ශ්‍රාවකයා නැහැ කියනවා. හතරවෙනි ශ්‍රාවකයා නැහැ කියනවා. ඒතර පළවෙනි ශ්‍රාවකයා කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනා. දෙවෙනි ශ්‍රාවකයා කියන්නේ සකදාගාමී වුණ. තුන්වෙනි කියන්නේ අනාගාමී වෙච්ච. හතරවෙනි කියන්නේ අරහත් වෙච්ච. මේ හතර දෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන තැනක විතරමයි බිහි වෙන්නේ. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපිට ලොකුවට කතා කරගන්න කාලේ නෑ. නමුත් පින්වත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා පංචාංගික ආර්ය අෂ්ටාංගික මාර්ගය, අට්ඨාංගික ආර්ය අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තුනක්. මේ අපි කියන හැම වෙලාවකම අපි කරන හැම දෙයක් තුළම මේ කුසල මූලයක් මුල් කරගෙන අත්දකින්න හැම සිතුවිල්ලක් තුළම ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කරගන්න අපට අවස්ථාවක් තියෙනවා.
උදාහරණයක් විදිහට සාදුකාරයක් දෙන වෙලාවෙ ඉඳලා නමස්කාරය කියන වෙලාවෙ ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් තිසරණේ සමාදන් වෙලාවෙ ඉඳලා පංචශීලයේ සමාදන් වෙන වෙලාවෙත් පින්වත්නි අංග 5කින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. ඒක අපි දන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා අඩුම පිරිත් ටිකක් කියන වෙලාවේ බෝධි පූජාවක් කරන වෙලාවේ පවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් සම්පූර්ණ වීමක් තියෙනවා. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් උදාහරණයක් විදිහට සාදුකාරයක් දෙන වෙලාවේ ඒක ඊටම සියුම්. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කළානි පින්වත්නි සරුව සංග්‍රාහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අංග 5කින් යුතු එකක් තියෙනවා, 8කින් යුතු එකක් තියෙනවා, සියලු තැන්හිම. ඒ කියන්නේ හැම වෙලාවකම ඇති වෙන සෑම කුසල කල්පනාවක් තුළම සෑම කුසල චිත්තයක් තුළම ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන බවක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට පේනවා. දැන් බලන්න පින්වත්නි සාදුකාරයක් දෙන වෙලාවේ පවා එයා අත් දෙක එකතු කරගෙන සාදු කියන එක ඇස්සේ තියෙන්නේ එයාගේ ජීවිතයේ තුළ කුසල සම්මාදිට්ඨිය. එයා බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගෙන, ධර්මයේ විශ්වාස කරගෙන, සංඝයා විශ්වාස කරගෙන, තිසරණී විශ්වාස කරගෙන, හේතුඵල විශ්වාස කරගෙන, උන්වහන්සේගේ අසීමිත ඥානීය විශ්වාස කරගෙන ප්‍රඥාවෙන් තමයි සාදුකාර දෙන්නේ. අවංකව හෘද සාක්ෂියෙන් සාදුකාර දෙන වෙලාවේ අත් දෙක එකතු වෙන වෙලාවේ පවා පින්වත්නි සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනවා. මේ සම්මා දිට්ඨිය සම්පූර්ණකොට සාදුකාර දෙනකොට කාමයන්ට හිත විවෘත වෙලා නැහැ. නික්කම්මය තුලමයි එයාගේ ජීවිතේ ගෙවෙන්නේ. ඒකට කාමයන්ගෙන් වෙන්නුණු සංකල්පනාව තුල සම්මා සංකල්පයේ ජීවිතේ සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට මේ සාදුකාරයක් දෙන වෙලාවේ ස්වල්ප වශයෙන් ඒක අත්දැක්කට ඒ තුලත් වෑයමක් තියෙන්න ඕන. ඒතර උත්සාහයක් තියෙන්න ඕන, වීරියක් තියෙන්න ඕන. අන්න එතන සම්මා වායාම සම්පූර්ණ වෙනවා. ඒ සම්මා වායාම සම්පූර්ණ වෙනකොට පින්වත්නි හොඳ සිහියෙන් යා සාදුකාර දෙනකොට සම්මා සතිය සම්පූර්ණ වෙනවා. ඒ වෙලාවට පින්වත්නි හිතේ ඒකාග්‍රතාවයක් උපදිනවා. සම්මා සමාධියටත් යම් අනුග්‍රහයක් ලැබෙනවා. දැන් බලන්න පින්වත්නි සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා අංග 5ක් සාදුකාරයේ තුලත් වැඩිලා තියෙනවා. දැන් බලන්න හැම වෙලාවකම මේ කුසල චිත්තයක් දියුණු වෙන වෙලාවක පින්වත්නි එයාගේ ජීවිතේ සම්මා දිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් යම් තැන් ස්පර්ශ වෙන බවක් එතකොට අපට තේරෙනවා. දැන් නමස්කාරයක් කියද්දී පවා පින්වත්නි එයාගේ දෘෂ්ටිය පිරිසුදු කරගෙන සම්මා දිට්ඨියෙන් තමයි එයා භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය බොහෝ අංග ප්‍රතික්ෂේප කරගෙන තමයි එයා භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරන්නේ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගෙන, ධර්මයේ විශ්වාස කරගෙන, සංඝයා විශ්වාස කරගෙන, තිසරණී විශ්වාස කරගෙන, කර්මඵල විශ්වාස කරගෙන. එතකොට මේ විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේට සාදුකාර දෙනකොට නමස්කාරය කියනකොට පවා සම්මා දිට්ඨිය තුලයි, සම්මා දිට්ඨිය කියන අංගය තුල යා වාසය කරමින් තමයි නමස්කාර කරන්නේ. ආවට ගියාට මේ කට්ටිය කියන නිසා නමස්කාර කියන වෙලාවට නෙමෙයි. නමුත් ඒ වෙලාවේ පින්නත් යහපත් සංකල්පනාව තුලයි යා ඉන්නේ. එයාගේ හිතේ මිත්‍යා සංකල්පයක් නැහැ. එයාගේ හිත තුල මේ කාමයන්ට බැහැගත් සංකල්පනාවක් නැහැ. හිංසා සහගත සංකල්පනාවක් නැහැ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන වෙලාවේ. එතකොට මේ සම්මා සංකල්පයේ තුලත් එයා පිහිටගෙන තමයි නමස්කාරය කියන්නේ. නමස්කාරය කියන වෙලාවේ සම්මා සංකල්පයගේ ජීවිතය තුල තියෙනවා. එතකොට මේ නමස්කාරය කියන වෙලාවේ සම්මා වායාම තියෙනවා. ඒ උපන් කුසලයේ දියුණු කරගන්න ඕන කියන උත්සාහය තියෙනවා. නූපන් කුසලයේ උපද්දව ගන්න ඕන කියන උත්සාහයෙන් තමයි භාග්‍යතුන් වහන්සේට නමස්කාර පාඨය කියන්නේ. උපන් අකුසලයක් තියෙනවා නම් ඒක දුරු වෙන අදහසින් දුරු කරගන්න තැනක යටිහිත හදාගනිමින් තමයි ආයක කරන්නේ. නූපන් අකුසලයට දොර වහගෙනයි ආයක කරන්නේ. ඒකට සම්මා වායාමත් නමස්කාරය තුල වැඩෙනවා. සම්මා සතියේ තියෙන හොඳට සිහිය පිහිටුවාගෙනයි නමස්කාරය කියන්නේ. සම්මා සමාධි හිතේ ඒකාග්‍රතාවයකිනුත් තමයි නමස්කාරය කියන්නේ. එතකොට බලන්න නමස්කාරය තුල පවා අංග 5කින් යුතු සම්මා දිට්ඨිය අංග සම්පූර්ණ වෙනවා. දැන් පංචශීලයේ සිල්පද සමාදන් වීම තුල අංග 6ක් සම්පූර්ණ වෙනවා. කොහොමද? ප්‍රඥා ඉන්ද්‍රිය තියාගෙන තමයි යා සීලයක් දියුණු කරන තැනට එන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා. තිසරණී විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටි ඒකාංගයක් තියෙනවා.
ඒ අංගයට කියන්නේ දැන් දන් දීමේ සිල් රැකීමේ විපාක තියනවා කියන විශ්වාස කරගන්න එක මිත්‍යා දෘෂ්ටිය. දන් දීමේ සිල් රැකීමේ විපාක නැහැ කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටිය. සිල් රැකීමේ විපාක නැහැ කියන එක කවුරු හරි හිතුවොත් සිල් රැකලා වැඩක් නැහැ සීලේක විපාකයක් නැහැ කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියයි ඉන්නේ. ඒතකොට සිල් රැකීමේ විපාකේ විශ්වාස කරගන්නකොටම යාගේ සම්මා දිට්ඨිය තුල තමයි වාසය කරන්න බලන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගේ සම්පූර්ණ වෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන නිසා. ඊට පස්සේ පින්වත්නි දැන් පාණාතිපාතා වේරමණී කියනකොට ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා වලකිනවා කියන තැන පින්වත්නි එයාගේ ජීවිතය අර හිංසා සංකල්පේ බැහැර වෙලා ගිහින් ඒතකොට සම්මා සංකල්පයට අනුග්‍රහයක් ලැබෙමින් තමයි යා පාණාතිපාතා කියන ශික්ෂාපදයේ තුල ජීවමාන වෙන්නේ. එතකොට පාණාතිපාතා වේරමණී කියන එක ඇස්සේ පින්වත්නි විරති සම්මා කම්මන්තයක් තියෙනවා. එතකොට සම්මා කම්මන්තයත් එතන සම්පූර්ණ වෙනවා. ඒත් එක්කම පින්වත්නි යාගේ ජීවිතේ පංචශීලයේ සුරක්ෂිත කරගන්න වෑයමක් තියෙනවා. ප්‍රාණඝාතයේ මුල් වෙච්ච අකුසලයක් කලින් වැඩුණා නම් ඒ අකුසලේ නැවත නොවැඩෙන විදියට එයා හිත හදාගන්නමින් තමයි ප්‍රාණඝාතයෙන් වෙන් වෙන ශික්ෂාපදේ සමාදන් වෙන්නේ. එතකොට ඒ තුල එයා උපන් කුසලයේ දියුණු කරගන්න අදහස තියෙනවා. නූපන් කුසලයේ උපද්දව ගන්න අදහස තියෙනවා. දැන් බලන්න පංචශීලයේ තුල ඒ සීලේ අදිෂ්ඨාන ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියන ශික්ෂාපදේ අදිෂ්ඨාන කරනකොට සම්මා වායාමයක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒත් එක්කම පින්වත්නි සිහිය එකතු කරගෙන එකඟ වෙච්ච සිහියකින් සතිය Tamanගේ පැත්තේ තියාගෙන සීලේ අදිෂ්ඨාන කරනකොට සම්මා සතිය තියෙනවා. දැන් මට මේක විස්තර කරලා කියන්න වෙලාව නෙමෙයි. නමුත් පින්වත්නි හිත හොඳට ඒකාග්‍ර වෙලා මේ වෙලාවට තියෙන. ඒ කියන්නේ සම්මා සමාධියක් තියෙනවා. ඒතර අදින්නා දාන ශික්ෂාපදයේ තුලත් කාමීසු මිච්ඡාචාර ශික්ෂාපදයේ තුලත් ওই විදිහටම පවතිනවා. හැබැයි මුසාවාදා ශික්ෂාපදයේ තුල අර මේ විරති සම්මා කම්මන්තේ වෙනුවට සම්මා වාචා කියන ශික්ෂාපදේ සම්මා වාචා කියන ආර්ය අංගේ ආර්ය ශ්‍රාංග මාර්ගාංගේ වැඩෙන්න පටන් ගන්නවා. කම්මන්ත අංගයේ අයින් වෙලා ඒ වෙනකොට සම්මා වාචා කියන අංගය හතරවෙනි ශික්ෂාපදේ වැඩෙනවා. මේ විදිහට බලනකොට අංග 6ක් පින්වත්නි පංචශීලයේ සමාදන් වෙනකොට ආර්ය ශ්‍රාංග මාර්ගයේ පූර්ණේ වෙලා තියෙනවා. දැන් බලන්න මේක මේ ඇවිදගෙන යන්න ඕන එකක්. දැන් මං ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ අංගයේ ළඟ ඉන්නේ කියලා එහෙම එකක් නෑ. මේ කුසල් චිත්තයක් තුළ හැම වෙලාවකම අපේ ජීවිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඥානවන්ත ශ්‍රාවකයෙකුට දැක විමසා පූර්ණේ කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒතකොට මේ අවස්ථා තුළ තමයි සම්පූර්ණයෙන්ම සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක්ප්‍රදාන වීර්ය, සතර ඉර්ධිපාද, පංච බල, පංචේන්ද්‍රය, සප්තබුද්ධංග ආදී සියලු ධර්ම සම්පූර්ණ වෙන්නේ. මේ සියලු ධර්ම සම්පූර්ණ කරගත්ත තැනකින් අවසානයට විද්‍යා විමුක්තිය පහළ වෙනවා. ඒ තුලින් යා සම්පූර්ණයෙන්ම නිකලස් බවක් ඇති වෙනවා. නිකලස් බවක් තුලින් යා සම්පූර්ණයෙන්ම නැවත නූපදින තත්වයට Tamanගේ හිත නිවා ගන්නවා. ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ ජීවිතාවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्